ආයුබෝවන් සුබ දවසක් අපිට වායු නියම පාඩමේ අපි අන්තිමට සංයුක්ත වායු නියමය ගැන කතා කරා. ඊට පස්සේ ඩෝල්ටන්ගේ ආංශික පීඩන නියමයක් කතා කරා. ආංශික පීඩනය සමානයි මවුල භාගයේ වැඩි කිරීම මුළු පීඩනය කියන සම්බන්ධය ලබා ගත්තා. අපි බලමු ඒකෙන් තියෙන ගැටලුවක් හදන්න. පිටු අංක 14 තියෙනවා. මෙන්න මෙහෙම නිදසුන අංක 1 වායු මිශ්‍රණයක නයිට්‍රජන් වායුව N2 මවුල 0.8ක් ඔක්සිජන් වායුව මවුල 0.2ක් ද අඩංගු වේ. එක්තරා උෂ්ණත්වයකදී වායු මිශ්‍රණයේ මුළු පීඩනය 1 atm නම් එක් වායුවේ ආංශික පීඩනය ගණනය කරන්න. එතකොට නයිට්‍රජන් වායුවේ ආංශික පීඩනය Pn2 කියලා අපි හිතමු. මේ ආංශික පීඩනය සමාන වෙනවා නයිට්‍රජන් වල මවුල භාගය වැඩි කිරීම මුළු පීඩනය කියන සම්බන්ධයට. නයිට්‍රජන් වල මවුල භාගය වැඩි කිරීම මුළු පීඩනය කියන සම්බන්ධයට. දැන් මෙතන තියෙන්නේ මවුල වර්ග දෙකයි. නයිට්‍රජන් තියෙනවා ඔක්සිජන් තියෙනවා. එතකොට නයිට්‍රජන් තියෙනවා කියලා අපිට දෙනවා මවුල 0.8ක්. ඒ වගේම ඔක්සිජන් තියෙනවා කියලා දෙනවා මවුල 0.2ක්. O2 සමානයි මවුල 0.2යි. එහෙනම් මවුල භාගය අපි ගන්නේ නයිට්‍රජන් මවුල ගන්න බෙදීම මුළු මවුල ගන්න. ඒතර නයිට්‍රජන් මවුල ගන්න 0.8යි මුළු මවුල ගන්න කියන්නේ 0.8 ධන 0.2. වැඩි කරනවා මුළු පීඩනයෙන් අපිට දත්තයක් විදිහට දෙනවා මුළු පීඩනය atm 1යි කියලා. 1.0.0 atm. එතකොට මේකෙන් අපිට එනවා නයිට්‍රජන් වායුවේ ආංශික පීඩනය. 0.8 1යි. එතකොට 0.8 වැඩි කිරීම 1 කියලා කියන්නේ පිළිතුර එනවා 0.8යි atm. නයිට්‍රජන් වල ආංශික පීඩනය එනවා 0.8යි atm. ඒකේ අපි බලමු ඔය විදිහටම ඔක්සිජන් වායුවට දාන්න. එතකොට PnPO2 කියන එක ඔක්සිජන් වල ආංශික පීඩනය සමාන වෙනවා ඔක්සිජන් වල මවුල භාගය. එතකොට ඔක්සිජන් මවුල ගණන 0.2යි මුළු මවුල ගණන 0.8 ධන 0.2. ඒ කියන්නේ 1යි. වැඩි කරනවා මුළු පීඩනය 1යි atm. එතකොට මේකෙන් අපිට පිළිතුර එනවා 0.2යි atm කියලා. එහෙනම් ඔක්සිජන් වල ආංශික පීඩනය 0.2යි atm කියලා පිළිතුර ලැබෙනවා. අපි බලමු මේකේ දෙවැනි කොටස නැත්නම් ගැටළු අංක 2. මේ ගැටළු අංක 2 පොඩි නිවැරදි කර ගැනීමක් කරන්න ඕන. එතන මුද්‍රණ දෝෂයක් තියෙනවා. මුලින්ම මේක හදාගන්න. මෙන්න මෙහෙම සකස් වෙන්න ඕන එක. මේකේ තියෙන බඳුන රත් කර නියත උෂ්ණත්වයක තබාගත් විට N2 වායුව O2 වායුව සමග ප්‍රතික්‍රියා කර NO2 වායුව සාදයි. සමතුලිතතාවයේදී බඳුනේහි N2 වායුව මවුල 0.7ක්ද O2 වායුව මවුල 0.15ක්ද එතන හදාගන්න මවුල 0.1යි කියලා තියෙන O2 වායුව ඒක O2 වායුව මවුල 0.15ක්ද කියලා හදාගන්න. එතනම ලියා ගන්න. තව අඩුයි එතන NO2 වායුව මවුල 0.1ක්ද ඇත. එතකොට මේක තියෙනවා මෙන්න මේ විදිහට. N2 තියෙනවා සමතුලිත එකේ මවුල 0.7ක්. O2 වායුව තියෙන්න ඕන මවුල 0.15ක්. ඒ වගේම NO2 වායුව තියෙන්න ඕන මවුල 0.1ක්. ඔය විදිහට තියෙනවා කියලා කියනවා. ඊළඟට අපිට කියනවා මේකේ
N2 වායුවේ ආංශික පීඩනය 0.8යි atm. N2 වල ආංශික පීඩනය දෙනවා Pn2 කියන එක. මේක සමානයිලු 0.8යි atm. අපෙන් අහන්නේ O2 හා NO2 වායු වල ආංශික පීඩනය. දැන් අපි දන්නවා O2 වල ආංශික පීඩනය ගන්න පුළුවන් මවුල භාගයේ මුළු පීඩනයෙන් වැඩි කරලා. ඒ වගේම NO2 වල ආංශික පීඩනය ගන්න පුළුවන් මවුල භාගයේ මුළු පීඩනයෙන් වැඩි කරලා. අපිට මේගොල්ලෝගේ මවුල භාග හොයා ගන්න පුළුවන්. දැන් O2 වල මවුල භාගය එනවා. O2 වල මවුල භාගය අපි XO2 කියලා ගමු. O2 වල මවුල භාගය සමාන වෙනවා O2 මවුල ගණන 0.15 බෙදීම මුළු මවුල ගණන. මුළු මවුල ගණන 0.7 ධන 0.15 ධන 0.1. එතකොට 0.8යි 0.95ක් එනවා. එතකොට 0.95ක් එනවා 0.15ක් එනවා ඔක්සිජන් මවුල ගණන. එතකොට මවුල භාගය එනවා 0.15 බෙදීම 0.95 15 බෙදීම 95යි කියලා ගන්නත් පුළුවන්. ඒකට ඕක තමයි ඔක්සිජන් වල මවුල භාගය. ඒ වගේම NO2 වල මවුල භාගය ගන්න පුළුවන් අපිට. NO2 වල මවුල භාගය X NO2 කියන එක. ඒක සමානයි කියලා ගන්න පුළුවන් NO2 මවුල ගාන 0.1යි මුළු මවුල ගාන 0.95යි. 0.95යි. එතකොට ඒ විදිහට අපිට ගන්න පුළුවන් NO2 වල මවුල භාගය. දැන් ප්‍රශ්නේ තියෙන්නේ අපි මවුල භාග දෙක හොයාගත්තට මුළු පීඩනය දන්නේ නැහැ. මුළු පීඩනය දන්නේ නැහැ. මුළු පීඩනය දන්නව නම් පුළුවන් අපිට කෙලින්ම මේගොල්ලෝගේ ආංශික පීඩන හොයන්න මෙන්න මේ සම්බන්ධතාවය පාවිච්චි කරලා. ආංශික පීඩනය සමානයි මවුල භාගය වැඩි කිරීම මුළු පීඩනය කියන සම්බන්ධය පාවිච්චි කරලා අපිට දැන් මවුල භාග දන්න හින්දා මුළු පීඩනය දන්නව නම් ආංශික පීඩනය හොයාගන්න පුළුවන්. දැන් ප්‍රශ්නේ තියෙන්නේ කෙලින්ම දත්තයක් විදිහට මුළු පීඩනය දීලා නැහැ. කෙලින්ම දත්තයක් විදිහට මේ මුළු පීඩනය දීලා නැති වුණාට අපිට නයිට්‍රජන් වල ආංශික පීඩනය දීලා තියෙන හින්දා නයිට්‍රජන් වල මවුල ගානත් අපි දන්නවා මුළු මවුල ගානත් අපි දන්නවා. එහෙනම් නයිට්‍රජන් වල මවුල භාගය හොයාගන්න පුළුවන්. එහෙනම් නයිට්‍රජන් වල මවුල භාගය හොයාගෙන නයිට්‍රජන් වල ආංශික පීඩනය දන්න හින්දා ඒකෙන් අපිට පුළුවන් මුළු පීඩනය හොයාගන්න. එහෙනම් අපි මේ සම්බන්ධතාවය ආදේශ කරමු නයිට්‍රජන්ට. ඒතර නයිට්‍රජන් වල ආංශික පීඩනය 0.8යි atm සමාන වෙනවා නයිට්‍රජන් වල මවුල භාගය 0.7 බෙදීම 0.95 වැඩි කිරීම මුළු පීඩනය කියන්නේ P total. ඕකෙන් අපිට පුළුවන් මේකේ මුළු පීඩනය හොයාගන්න. ඒතර නයිට්‍රජන් වලට ආදේශ කළා මුළු පීඩනය හෙව්වහම එනවා 1.19යි atm. එහෙනම් මෙතනින් අපිට එනවා P total කියන එක මුළු පීඩනය සමානයි 1.19යි atm. ඔන්න දැන් එහෙනම් හරි පහසුයි මුළු පීඩනය හොයාගත්තා. එහෙනම් මේ සම්බන්ධතාවයට දාන්න පුළුවන් අපිට ඔක්සිජන් වලට. දැන්වත් ඔක්සිජන් වල ආංශික පීඩනය සමානයි එයාගේ මවුල භාගය වැඩි කිරීම මුළු පීඩනය. එතකොට ඒ විදිහටම අපිට NO2 වල ගන්න පුළුවන් එයාගේ ආංශික පීඩනය සමානයි එයාගේ මවුල භාගය වැඩි කිරීම මුළු පීඩනයට. අනේ විදිහට අපිට පිළිතුරු ලබා ගන්න පුළුවන්. ඒක සුළු කරලා ගන්න ආංශික පීඩනය සමානයි මවුල භාගය වැඩි කිරීම මුළු පීඩනය කියන සම්බන්ධතාවය දාලා ඒක සුළු කරලා ගත්තහම මෙන්න මේ විදිහට පිළිතුරු එනවා. Pn2 කියන එක 0.8යි කියලා ආවා. ඊට පස්සේ PO2 එනවා 0.19යි atm. PO2 කියන එක එනවා ඔක්සිජන් වල ආංශික පීඩනය 0.19යි atm. ඒ වගේම PNO2 ඒ කියන්නේ නයිට්‍රජන් ඩයොක්සයිඩ් වල ආංශික පීඩනය 0.12යි atm. PNO2 සමානයි 0.12යි atm.
0.12 atm. එතන අපි මෙන්න මේ සම්බන්ධතාවයට දාලා තමයි හෙව්වේ. ආංශික පීඩනය හොයා ගන්න ඕන. අපි මවුල භාග හොයාගත්තා. අතනින් මුළු පීඩනය හොයාගත්තා. මේ දෙක දැම්මහම පිළිතුරු දෙක ලබා ගන්න පුළුවන්. හරි. අපි බලමු එකේ තවත් නිදසුන් ගැටලුවක් තියෙනවා. ඒ ගැටලුවේ තියෙන මෙහෙමයි. පහත ප්‍රතික්‍රියාව අනුව KClO3 potassium chlorate කියන එක රත් කිරීමෙන් ඔක්සිජන් වායුව පිළියෙල කරන්නේ යයි සිතන්න. අපිට දෙනවා ප්‍රතික්‍රියාව මෙහෙම. 2 KClO3 ඝනය රත් කිරීම රත් කරාම ලැබෙනවා 2 KCl ඝනය ධන 3 O2. හරි. අපිට කියනවා සෙල්සියස් 27 දී සහ 760 ටෝර්හිදී O2 වායුව 1.5 ඝන ඩෙසිමීටර් ජලය හරහා එකතු කරනු ලැබේ. ජලය හරහා එකතු කරන්න. ඒතකොට ජලය හරහා එකතු කරනකොට ඒකේ ජල වාෂ්පත් තියෙනවා, ඔක්සිජන් වායුවක් තියෙනවා. ඒතකොට මුළු පීඩනය කියලා කියන්නේ ජල වාෂ්පයි ඔක්සිජන් වල පීඩනයයි දෙකම. දැන් මෙන්න මේ විදිහට තිබිලා මෙහෙම අපි ජලයේ යටිගුරු විස්ථාපනයේ මේකෙන් මෙහෙම ඔක්සිජන් වායුව ලබා ගත්තොත් මේක ජල වාෂ්පත් එක්ක මෙතෙන් එන්නේ. ඒතකොට මේ තියෙන ඔක්සිජන් වායුව අනු නම් මේ තියෙන්නේ ජල වාෂ්ප. ඒතකොට මේ දෙකම තියෙනවා. ඒතකොට මුළු පීඩනයට සමාන වෙන්නේ ජලයේ සංතෘප්ත වාෂ්ප පීඩනයයි ඔක්සිජන් වල ආංශික පීඩනයයි දෙකේම එකතුව තමයි සම්පූර්ණ පීඩනය කියලා කියන්නේ. හරි. එතකොට මේකෙදී අපිට කියනවා උෂ්ණත්වය දෙනවා සෙල්සියස් 27යි. අපි උෂ්ණත්වය සෙල්සියස් 27 කියන එක කෙල්වින් වලට පරිවර්තනය කරගමු. T සමානයි 27 ධන 273 සමානයි 300යි කෙල්වින්. අපි ඔන්න උෂ්ණත්වය කෙල්වින් වලට පරිවර්තනය කරගත්තා. ඒ වගේම අපිට දෙනවා ඔක්සිජන් වායුව 0.5 ඔක්සිජන් වායුව 1.5 ඝන ඩෙසිමීටර් පරිමාව දෙනවා. පීඩනය දෙනවා 760යි ටෝර් කියලා. දැන් පීඩනය ටෝර් වලින් දෙනකොට අපිට මේක පරිවර්තනය කරගන්න පුළුවන් nm ඍණ 2 එහෙම නැත්නම් පැස්කල් වලට. දැන් මෙතන දෙන්නේ ටෝර් වලින් 760යි ටෝර් 760යි ටෝර් 760යි ටෝර්. හරි අපි දැනට කොහොම ලියමු ටෝර් වලින්. එතකොට මෙතන සම්පූර්ණ පීඩනය තමයි 760යි ටෝර් කියලා දෙන්නේ. ඒ වගේම ජලයේ සංතෘප්ත වාෂ්ප පීඩනය දෙනවා 26.7යි ටෝර්. ජලයේ සංතෘප්ත වාෂ්ප පීඩනය දෙනවා 26.7යි 26.7යි ටෝර්. එතකොට අපිට මෙතන තේරෙන්න ඕන මෙතන ජලය සහ ඔක්සිජන් කියන දෙකම තියෙනවා කියලා මම ඉස්සෙල්ලා පෙන්නුවා. එතකොට මෙතන P total කියන එක සමාන වෙන්නේ PO2 ධන PH2O. එතකොට P total කියන එක තමයි 760යි ටෝර්. එතකොට PO2 කියන එක තමයි අපිට හොයාගන්න ඕන. PH2O කියන එක 26.7යි ටෝර්. එතකොට මේක සුළු වුණාම එනවා ඔක්සිජන් වල ආංශික පීඩනය. ඕක සුළු කරාම එනවා 733.3යි ටෝර්. 733.3යි ටෝර්. දැන් අපි කලින් ඉගෙනගෙන තියෙනවා ටෝර් 760ක් කියන්නේ ATM එකක්. ඒතර ඒ කියන්නේ
1.0.1.3.5 වැඩි කිරීම 10.5යි nm ඍණ 2. එතකොට ටෝර් 760ක් තමයි අර වායුගෝල එකට සමාන වෙන්නේ. එතකොට මෙතන තියෙන ටෝර් ගානෙන් අපිට කොච්චර පැස්කල් වලින් මේක තියෙනවද කියලා ඒ අනුව හොයාගන්න පුළුවන්. ඒක සුළු කරගත්තාම එනවා 97764යි පැස්කල් කියලා. එහෙනම් මේක සමාන වෙනවා 97764යි පැස්කල්. පැස්කල් කියන්නේ nm ඍණ 2 වලින් දක්වන්න පුළුවන්. දැන් එහෙනම් බලන්න අපි පීඩනය දන්නවා. ඔක්සිජන් වල පීඩනය දන්නවා. P දන්නවා. T දන්නවා. තව අපිට මේකේ දත්තයක් විදිහට දෙනවා පරිමාව. පරිමාව දෙනවා. එතකොට පරිමාව කියලා කියන්නේ V කියන එක. V දෙන්නේ ඝන ඩෙසිමීටර් වලින්. ඝන ඩෙසිමීටර් 1.5. එහෙනම් අපිට V මෙතන හොයාගන්න පුළුවන්. V සමානයි 1.5 කියන එක 10^3න් වැඩි කරොත් ඝන මීටර් වලින් එනවා. එහෙනම් V දන්නවා. එහෙනම් අපිට PV සමාන nRT ආදේශ කරන්න පුළුවන්. අපි මෙන්න මේ ඩෝල්ටන්ගේ නියමය අනුව තමයි මේ ආංශික පීඩනවල එකතුව මුළු පීඩනයට සමාන කරේ. එහෙනම් අපිට මෙතන ලියන්න පුළුවන් ඩෝල්ටන්ගේ නියමය අනුව. ඩෝල්ටන්ගේ නියමය අනුව තමයි අපි මේ මුළු පීඩනය ආංශික පීඩනවල එකතුවට සමාන කරලා ඔක්සිජන් වල ආංශික පීඩනය ගත්තේ. කොහොමත් අපිට ගැටලුවකදී R කියන එක දෙනවා. සර්වත්‍ර වායු නියතය දෙනවා 8.314යි ජූල් මවුලයට කෙල්විනයට. දැන් එහෙනම් අපි කරන්න ඕන මේකේ ඔක්සිජන් වායුවට දාන්න ඕන PV සමාන nRT කියන සමීකරණය. PV සමාන nRT කියන සමීකරණය දාන්න පුළුවන් අපිට පරිපූර්ණ වායු සමීකරණය අපි ඔක්සිජන් වායුවට දානවා. එහෙනම් PV සමාන nRT ඔක්සිජන් වායුවට යොදවනවා. මේ විදිහට යොදවනවා. PV සමාන nRT O2 සඳහා යෙදීමෙන් n උක්ත කරන්න පුළුවන්. එතකොට n සමානයි PV බෙදීම RT. දැන් ආදේශ කරමු P කියන්නේ 97764ක් පැස්කල් කියන එක nm ඍණ 2 වලින් මම ආදේශ කරනවා දෙකම එකයි. වැඩි කිරීම V කියන්නේ 1.5 වැඩි කිරීම 10 ඍණ 3යි. 1.5 වැඩි කිරීම 10 ඍණ 3යි ඝන මීටර. බෙදීම R කියන්නේ 8.314යි 8.314යි ජූල් කියන්නේ නිව්ටන් මීටර. ඒ නිව්ටන් මීටර කරා ජූල්. මොකද එතකොට ඒක කැපෙනවා. මවුලයට කෙල්විනයට. MOL ඍණ 1 K ඍණ 1. වැඩි කිරීම T කියන්නේ කෙල්වින් උෂ්ණත්වය 300යි. කෙල්වින් උෂ්ණත්වය 300යි කෙල්වින්. දැන් ඕක සුළු කරගත්තාම අපිට එනවා මවුල වලින්. මොකද ඒකක කැපිලා යනවා මෙන්න මේ විදිහට. මෙතන නිව්ටන් කැපෙනවා. මෙතන m එක උඩට යද්දී m ඍණ 1 වෙනවා. m ඍණ 2යි ඍණ 1යි ඍණ 3යි. මෙතන ධන 3යි. ඒ ටික කැපෙනවා. ඊපස්සේ මෙතන k ඍණ 1ට k කැපෙනවා. එහෙනම් MOL ඍණ 1 ඉර උඩට ගියාම MOL වෙනවා මවුල. ඔගේ පිළිතුර එනවා මවුල වලින් 0.0558ක් මේක සුළු කරාම. අවසාන පිළිතුර එන්නේ n සමානයි 0.058යි මවුල. ඔක තමයි අවසානයේට ලැබෙන පිළිතුර. එහෙනම් ඔන්න ඔය විදිහට තමයි ගැටලු එන්නේ. අපි ඒකේ නිවැරදිව SI ඒකක වලින් ආදේශ කරලා විසඳා ගැනීම කරගන්න වෙනවා. හරි. අපි යනවා මේ පාඩමේ දැන් අලුත්ම කොටසකට වැදගත් කොටසක් වායු වල චාලක අණුක ආකෘතිය.
වායු වල චාලක අණුක ආකෘතිය. දැන් මෙන්න මෙහෙම එකක් කියන්නේ. අපි සලකන වායු මේ වගේ පරිමාවක තියෙනවා නම් මේ තියෙන්නේ වායු අංශු නම් මේ තියෙන්නේ වායු අංශු නම් මේගොල්ලෝ සතු ලක්ෂණ කිහිපයක් දෙනවා. මේ වායු අණු එහෙම නැත්නම් මේ වායු අංශු සතු ලක්ෂණ කිහිපයක් මේවා ආකෘතියේදී ඉදිරිපත් කරනවා. ඒගොල්ලෝ කියනවා මේ වායු අංශු අතර ආකර්ෂණ හෝ විකර්ෂණ බල නැහැ කියලා. දැන් සාමාන්‍යයෙන් අපි දන්න තාත්වික වායු වල ප්‍රෝටෝන ඉලෙක්ට්‍රෝන වගේ ධනාරෝපිත ඍණාරෝපිත අංශු තියෙනවා නම් සමජාතීය අංශු අතර විකර්ෂණයක් සහ විජාතීය අංශු අතර ආකර්ෂණයක් ඇති වෙන්න පුළුවන්. නමුත් මෙන්න මේ කියන චාලකානුකවාදයේදී කියනවා මේ වායු අංශු අතර එහෙම නැත්නම් වායු අණු අතර ආකර්ෂණ හෝ විකර්ෂණ බල ක්‍රියාත්මක වෙන්නේ නැහැ කියලා. ඊළඟට කියනවා මේ වායු අණු සරල රේඛීය මාර්ග ඔස්සේ අඛණ්ඩ අහඹු චලිතයක යෙදෙමින් පවතී. සරල රේඛීයව අඛණ්ඩ අහඹු චලිතයක යෙදෙමින් තියෙනවා. මේ විදිහට එක එක සරල රේඛා ඔස්සේ අහඹු චලිතයක යෙදෙමින් තියෙනවා. නිතරම තියෙන්නේ මේ අහඹු චලිතයේ යෙදෙමින්. ඒක කියනවා. ඊළඟට කියනවා අහඹු චලිතයේ යෙදෙන අණු එකිනෙක ගැටේ. දැන් මෙහෙම අහඹු චලිතයේ යෙදෙනකොට මේ සාම්පල් එක අපිට තේරෙනවානේ වායු අණුවක් තව වායු අණුවක ගැටෙන්න පුළුවන්. මේ ගැටීම් පූර්ණ ප්‍රත්‍යස්ත ගැටීම් කියලා අපිට කියනවා. ඒ කියන්නේ මේවායිදී චාලක ශක්තිය හානි වීමක් සිද්ධ වෙන්නේ නැහැ. ගැටීමට පෙර අණු වල තියෙන චාලක ශක්තියම තමයි ගැටීමෙන් පස්සෙත් ඒ අණු වල තියෙන්නේ. ඒකට චාලක ශක්තිය නියතයි. එතකොට මේ ගැටුම් වලට අපි කියන වචනයක් පූර්ණ ප්‍රත්‍යස්ත ගැටුම්. ඒ වගේම මේගොල්ලෝගෙන් ඇති වෙන පීඩනය මේ පීඩනය ඇති වෙන්නේ මේ වායු අණු ගිහිල්ලා මේ බිත්තියේ වදින එකකින්. මේ වායු අණු ඇවිල්ලා බිත්තියේ වැදුනහම එන්නේ ඇති වෙන තෙරපීම තමයි අපි පීඩනය කියලා හඳුන්වන්නේ. ඒකද මේවා ගිහිල්ලා හැම පැත්තකම වදිනවා මේ. අනේ වැදුනහම ඇති වෙනවා පීඩනය. ඊළඟට වායු අණුවක පරිමාව හෙවත් අණුක පරිමා ලක්ෂීය වේ. මේවා ලක්ෂීය ස්කන්ධ විදිහට සලකන්නේ. එතකොට මේගොල්ලොන්ගේ ගැටුම් දෙක අතර දුර හා සසඳන කල අණුවේ විස්කම්භය සලකන්නේ නැහැ. අණුවේ විස්කම්භය සලකන්නේ නැහැ. මේකෙදි අණු වලට හැසිරෙන්න පුළුවන් පරිමාව කියලා මේ සම්පූර්ණ පරිමාවම සලකනවා. අන්න ඒක තමයි චාලකානුකවාදයේ උපකල්පන. වායු වල චාලකානුක ආකෘතිය සම්බන්ධව එතෙන්දි ඉදිරිපත් කරනකොට මේගොල්ලොන්ගේ මේ සමස්ත ශක්තිය එහෙම නැත්නම් වායු වල අභ්‍යන්තර ශක්තිය කෙරෙහි සලකලා තියෙන්නේ චාලක ශක්තිය විතරයි. මේ අණු වල විභව ශක්තිය සලකලා නැහැ. ඒ කියන්නේ අණු වලට විභව ශක්තියක් ඉතා කුඩා තියෙන්න පුළුවන්. ඒක නොසලකා හැරලා මේකේ සම්පූර්ණ ශක්තිය කෙරෙහිම බලපාන්නේ අණු වල චාලක ශක්තිය කියලා තමයි මෙන්න මේ චාලකානුකවාදයේදී සලකලා තියෙන්නේ. එතකොට මෙන්න මේ පූර්ණ ප්‍රත්‍යස්ත ගැටුම් වලදී කිසිම ශක්ති හානියක් වෙන්නේ නැහැ. ගැටීමට පෙර චාලක ශක්තිය සමාන වෙන්න ඕන. ගැටීමට පස්සේ චාලක ශක්තියට. මේ චාලකානුකවාදය සම්බන්ධව අපිට ඉදිරිපත් කරනවා සමීකරණයක්. ඒ සමීකරණයේ කියනවා මෙන්න මෙහෙම. PV සමානයි 3න් 1යි MNC වර්ග බාර. MNC වර්ග බාර. දැන් P කියන්නේ පීඩනයේ බව අපි කලිනුත් දන්නවා. V කියන්නේ පරිමාව. ඒකත් අපි දන්නවා. M කියන්නේ මෙතන අණුවක එහෙම නැත්නම් අංශුවක ස්කන්ධය. N කියලා කියන්නේ අණු සංඛ්‍යාව. N කියන්නේ අණු සංඛ්‍යාව. දැන් අණු සංඛ්‍යාව අපි දන්නවා ඇවගාඩ්‍රෝ සංඛ්‍යාව වුණොත් අනුගණන ඇවගාඩ්‍රෝ සංඛ්‍යාව වුණොත් ඒකේ කොච්චර මවුල ගණනක් තියෙනවද කියලා අපිට හොයාගන්න පුළුවන්. ඇවගාඩ්‍රෝ සංඛ්‍යාව වුණොත් අපි දන්නවා එතන මවුල එකක් තියෙනවා. ඒතර මෞලික ස්කන්ධය තමයි එතන ස්කන්ධය වෙන්නේ. ඇවගාඩ්‍රෝ සංඛ්‍යාව නැතුව වෙනත් සංඛ්‍යාවක් අණු තියෙනවා නම් එතකොට ඒ තියෙන අණු සංඛ්‍යාව එක අණුවක ස්කන්ධයෙන් වැඩි කරාම සම්පූර්ණ ස්කන්ධය අපිට ගන්න පුළුවන්. එහෙම නැත්නම් ඒ තියෙන අණු සංඛ්‍යාවෙන් කොච්චර මවුල ගාණක් තියනවද කියලා හොයාගත්තොත් මවුලයක ස්කන්ධය අපි දන්න හින්දා එතන තියෙන මවුල දශම 5ක් නම් මෞලික ස්කන්ධය වගේ භාගයක් තියෙනවා. එතන තියෙන මවුල 2ක් නම් මෞලික ස්කන්ධය වගේ දෙගුණයක් තියෙනවා. ඒවත් හොයාගන්න පුළුවන්. එතකොට මේ M කියලා කියන්නේ වායු අණුවක එහෙම නැත්නම් අංශුවක
එක් වායු අණුවක ස්කන්ධය. ඒතර n කියලා කියන්නේ අණු සංඛ්‍යාව. මෙන්න මේක වැදගත් වෙනවා. මෙන්න මේ c වර්ග බා කියන පදේ පළවෙනි වතාවටනේ අපිට හමු වෙන්නේ. මේ සිම්පල් c වලින් තියෙනවා c වර්ග බා. මේ c වර්ග බා කියන එක අපි කියනවා වර්ග මධ්‍යන්න ප්‍රවේගය. වර්ග මධ්‍යන්න ප්‍රවේගය. එතකොට වර්ග මධ්‍යන්න ප්‍රවේගය කියලා මේක හඳුන්වනකොට අපිට මේක හරි නිර්වුල්ව තේරුම් ගන්න ඕනේ. දැන් ඉස්සලාම වේගය කියලා හිතමු අපි. වේගය කියලා අපිට කියන්න පුළුවන්. අපි දන්නවා අණුවක වේගය. අණුවක වේගය දැන් අපිටම අණු පහක් තියෙනවා. එකක වේගය 1යි, අනිත් එකේ වේගය 2යි ms ඍණ 1, අනිත් එකේ 3යි, අනිත් එකේ 4යි, අනිත් එකේ 5යි. ඒකක ms ඍණ 1 තත්පරයට මීටර වලින් මේ අණු පහක වේග පහක් තියෙනවා. හරි? කොහොම තියෙන්නේ? දැන් මේගොල්ලෝගේ මධ්‍යන්න වේගය හොයන්න කියලා කිව්වොත් අපි ගන්න මෙහෙමනේ. 1 ධන 2 ධන 3 ධන 4 ධන 5. ඕක බෙදනවා 5න්. අණු 5ක් ඉඳලා. ඕකෙන් අපිට ගන්න පුළුවන් මධ්‍යන්න වේගය. හරි. ඒතර 5යි 4යි 9යි 3යි 12යි 12යි 2යි 14යි 15යි 15 5න් බෙදුවම 3යි. එහෙනම් මධ්‍යන්න වේගය එනවා අපිට 3යි ms ඍණ 1 කියලා. මධ්‍යන්න ප්‍රවේගයේ වර්ගය කිව්වොත් අපිට පුළුවන් 3 වර්ගය සමානයි 9යි. මධ්‍යන්න ප්‍රවේගයේ වර්ගය කිව්වොත් 3 වර්ගය සමානයි 9යි කියලා ගන්න පුළුවන්. ඒතර ms ඍණ 1 වර්ග වුණාම අපිට ওই විදිහට 9යි කියලා ගන්න පුළුවන්. ඒකක දාන්නත් පුළුවන් ඒක වර්ග කරලා. 3 වර්ගය. ඒ කියන්නේ වේගයේ මධ්‍යන්න වේගයේ වර්ගය. මධ්‍යන්න වේගයේ වර්ගය ගැන නෙමෙයි මෙතෙන්දි කියන්නේ වර්ග මධ්‍යන්න වේගය. වර්ග මධ්‍යන්න වේගය ගන්නකොට අපි ගන්න ඕනේ මෙහෙම. 1 වර්ග ධන 2 වර්ග ධන 3 වර්ග ධන 4 වර්ග ධන 5 වර්ග ඔන්නෝක බෙදන්න පුළුවන් 5. ඒක පෙන්නලා තියෙනවා සංකේත වලින්. අන්න ඒ විදිහට C1 වර්ග, C2 වර්ග, C3 වර්ග විදිහට අරගෙන ඒක අපි අණු සංඛ්‍යාවෙන් බෙදලා ආන්න ගන්න එක තමයි C වර්ග බා කියලා හඳුන්වන්නේ. C වර්ග බා කියලා හඳුන්වන්නේ. ඕකේ මූලාගය ගන්න පුළුවන්. C වර්ග බාවල වර්ග මූලය. ඒතර මේක වර්ග මධ්‍යන්න වේගය නම් ඒක වර්ග මූලය කියන්නේ වර්ග මධ්‍යන්න මූල වේගය. මේක වර්ග මධ්‍යන්න වේගය, මේක වර්ග මධ්‍යන්න මූල වේගය. අන්න එතකොට ඒ සම්බන්ධව එතන පැහැදිලි කරලා තියෙනවා. ඊට පස්සේ වර්ග මධ්‍යන්න වේගය සහ 16 වෙනි පිටුවේ වර්ග මධ්‍යන්න වේගය c වර්ග බාහ සහ උෂ්ණත්වය මත රඳා පවතින බව පෙන්වලා තියෙනවා. PV සමානයි 3n 1යි mn c වර්ග බාහ සමීකරණයේ වායු අණුවක ස්කන්ධය අණු සංඛ්‍යාවෙන් වැඩි කිරීම වෙනුවට එතන සලකලා තියෙනවා බලන්න කොහොමද කියලා කරලා තියෙන්නේ. PV සමානයි 3n 1යි mn c වර්ග බා කියන සමීකරණය අරගෙන ඒකේ අපිට කියනවා මේ n කියන එක අණු සංඛ්‍යාව ගන්න පුළුවන්ලු මවුල ගණන ඇවගාඩ්‍රෝ අංකයෙන් වැඩි කරලා. දැන් මෙතන n කියන එක අපි හිතමු අපිට මවුල ගණනෙන් සිම්පල් n ගෙන් ඇවගාඩ්‍රෝ අංකයෙන් වැඩි කරොත් ඇවගාඩ්‍රෝ අංකය කියන්නේ 6.02 වැඩි කිරීම 1023. මවුල එකක් නම් තිබුණේ. එතකොට මෙතෙන්ට අපිට කෙලින්ම ඇවගාඩ්‍රෝ සංඛ්‍යාව දාන්න පුළුවන්. මෙතන තියෙන්නේ මවුල 0.5ක් නම් ඒක ඇවගාඩ්‍රෝ සංඛ්‍යාවෙන් වැඩි කරාම එන ප්‍රමාණය තමයි මෙතන දාන්න වෙන්නේ. එතකොට මෙතන අපි දන්නවා මේ ඇවගාඩ්‍රෝ නියතය කියන්නේ නියතයක්. එතකොට ඒක නියතයක් නම් අපිට එතන මවුල ප්‍රමාණය කියන එක සලකන්න පුළුවන්. එතකොට මෞලික ස්කන්ධයත් එක්ක සම්බන්ධ කරොත් මෞලික ස්කන්ධය සහ අණු ගණන සහ මෞලික ස්කන්ධය සහ ඇවගාඩ්‍රෝ අංකය අතර සම්බන්ධයකුත් අපිට හදා ගන්න පුළුවන්. එතකොට එකක් පෙන්නලා තියෙනවා කැපිටල් M සමානයි මෞලික ස්කන්ධය සමානයි ස්කන්ධය වැඩි කිරීම ඇවගාඩ්‍රෝ අංකය NA. ඔය විදිහට මේක ප්‍රතිසංවිධානය කරලා
අපි ව්‍යුත්පන්න කරලා අරගෙන තියෙනවා c වර්ග බා සමානයි 3rt යට m. මේක මතක තියාගත්තත් කමක් නැහැ. c වර්ග බා සමානයි 3rt යට m. c වර්ග බා සමානයි 3rt යට m. එතකොට c වර්ග බා කියන්නේ වර්ග මධ්‍යන්න වේගය. r කියන්නේ සර්වත්‍ර වායු නියතය. t කියන්නේ කෙල්වින් වලින් උෂ්ණත්වය. m කියන්නේ ඒ අදාළ වායුවේ මෞලික ස්කන්ධය. දැන් අපිට මේකේ සම්පූර්ණ වර්ගමූල විදිහට ගත්තොත් මේ පැත්තත් ගන්න පුළුවන් වර්ගමූල විදිහට. දැන් වර්ගමූල c වර්ග බා සමානයි වර්ගමූල 3rt යට m කියන සම්බන්ධය එතනින් අපිට ව්‍යුත්පන්න කරලා ගන්න පුළුවන්. එතකොට අපි pv සමානයි 3n එකයි mn c වර්ග බා සමීකරණය පාවිච්චි කරනවා වගේම වර්ගමූල c වර්ග බා සමානයි 3rt යට m කියන සමීකරණය භාවිතා කරලා ගැටලු විසඳන්නත් තියෙනවා. බලමු එතන තියෙනවා උදාහරණ ගැටලුවක්. මෙහෙම සෙල්සියස් 25 දී H2 හා N2 වායු වල වර්ග මධ්‍යන්න මූල වේගය ගණනය කරන්න. බලමු අපි කොහොමද හදන්නේ කියලා. අපිට කියනවා සෙල්සියස් 25. අපි කෙල්වින් කරමු ඉස්සෙල්ලාම. T සමානයි 25 ධන 273යි කෙල්වින්. ඒ කියන්නේ 298යි කෙල්වින්. උෂ්ණත්වය හරි. මේකෙදි කියනවා උෂ්ණත්වය සෙල්සියස් 25 දී H2 හා N2. එතකොට H2 කියලා කිව්වොත් MH2 මෞලික ස්කන්ධය H2 වල 2 ග්‍රෑම් මවුලයට 2 ග්‍රෑම් මවුලයට අපි කිලෝග්‍රෑම් කරොත් අපි ග්‍රෑම් කිලෝග්‍රෑම් කරන්නේ 10 ඍණ 3ෙන් වැඩි කරලා. එතකොට මේ කියනවා 0.002 කිලෝග්‍රෑම් මවුලයට ඊළඟ අපිට දෙනවා මේකේ N2 වල මෞලික ස්කන්ධය N2 28යි GMOL ඍණ 1. එතකොට ඒකත් අපි කිලෝග්‍රෑම් වලින් ගත්තොත් අපිට ගන්න පුළුවන් 0.228 කිලෝග්‍රෑම් මවුලයට. හරි. දැන් අපෙන් අහන්නේ මේ සෙල්සියස් 25 දී N2 වායු වල හා H2 වල වායු වල වර්ග මධ්‍යන්න මූල වේගය ගණනය කරන්න. ඉතින් අපිට කොහොමත් R කියන එකේ යගේ දෙනවනේ. R සමානයි 8.314 ජූල් මවුලයට කෙල්විනයට. ඒ යගේ දෙනවා. එහෙනම් අපිට තියෙන්නේ කෙලින්ම මේ වායුන් දෙක සඳහා වෙනම මේ සමීකරණය දාන්න. අපි දානවා මේ සමීකරණය H2 සඳහා අපි දානවා සමීකරණය වර්ගමූල ඔය අහන්නේ වර්ග මධ්‍යන්න මූල වේගයනේ. එහෙනම් ඒක දානවා. c වර්ග බාවල වර්ගමූලය සමානයි වර්ගමූල 3rt යට m. 3rt යට m. දැන් අපි ආදේශ කරමු මේ 3rt යට m කියන එක. 3 වැඩි කරනවා 8.314යි r කියන්නේ. ඒක ඒකක ජූල් මවුලයට කෙල්විනයට වැඩි කිරීම T කියන්නේ උෂ්ණත්වය 298යි කෙල්වින් 298යි කෙල්වින් බෙදීම m කියන්නේ අපි හයිඩ්‍රජන් වල හොයාගත්ත 0.002 කිලෝග්‍රෑම් මවුලයට 0.002 කිලෝග්‍රෑම් මවුලයට. ඒක සුළු කරගත්තාම අපිට එනවා හයිඩ්‍රජන් වායුවේ වර්ග මධ්‍යන්න මූල වේගය. සුළු කරාම ඇවිල්ලා තියෙනවා 1927.8ක් ms ඍණ 1. 1927.8යි තප්පරයට මීටර. ms ඍණ 1 වලින් එනවා වර්ග මධ්‍යන්න මූල වේගය. අපි ඕකම දාන්න පුළුවන් නයිට්‍රජන්ට
නයිට්‍රජන්ට නයිට්‍රජන් වායුවට අපි දානවා N2 වායුවට වර්ගමූල C වර්ග බා සමානයි වර්ගමූල 3යි RT බෙදීම M ආදේශ කරමු වර්ගමූල ඇතුලේ 3 වැඩි කිරීම R කියන්නේ 8.314යි ජූල් මවුලයට කෙල්විනයට වැඩි කිරීම T කියන්නේ 298යි කෙල්වින් 298යි කෙල්වින් බෙදීම M කියන්නේ නයිට්‍රජන් වල 0.028යි කිලෝග්‍රෑම් මවුලයට මේක සුළු කරාම ඇවිල්ලා තියෙනවා 515.2යි ms ඍණ 1 515යි 515.2යි ms ඍණ 1 දැන් මෙතනින් අපිට එක දෙයක් නිගමනය කරන්න පුළුවන් මොකක්ද නිගමනය කරන්න පුළුවන් වෙන්නේ මේ එකම උෂ්ණත්ව තත්ත්ව යටතේ බරින් අඩු සැහැල්ලු හයිඩ්‍රජන් වල වර්ග මධ්‍යන්න මූල වේගය වැඩි අගයක් ඇවිල්ලා තියෙනවා ඒ වගේම බරින් වැඩි නයිට්‍රජන් වල වර්ග මධ්‍යන්න මූල වේගය අඩු අගයක් වර්ග මධ්‍යන්න මූල ප්‍රවේගය අඩු අගයක් ඇවිල්ලා තියෙනවා ඉතින් ඒකට හේතුව මොකක්ද කියලා අපි ඊළඟ වීඩියෝ එකෙන් සාකච්ඡා කරමු